84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රෛලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමතී, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. බෝසතුන් 84,000කගේ ආශිර්වාදයෙන් දිනපතා ආරම්භ කරන සජීවී දේශනා මාලාවේ 2021 මාර්තු 2 වන දින දේශනාවයි අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්මදොරටුව, බැලලී ගිය ධර්මදොරටුව, නැති වී ගිය ධර්මදොරටුව කුමන බුදුවරයෙකුටද උදා කරගත හැකි වන්නේ? කුමාර භූත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මෙන්න මේ දෙදෙනා විශේෂ දෙදෙනෙක් වෙනවා. තථාගත වරුන්ට වියතිරේක දෙදෙනෙක් වෙනවා. මහසත් බෝසත්වරුන්ට හැකියාව තියෙනවා වැසී ගිය නිවන් දොරටුව යලි ලෝකෙට විවෘත කරන්න. ඒ වගේම තථාගත සම්මා සම්බුදුවරුන්ටත් හැකියාව තියෙනවා වැසී ගිය නිවන් දොරටුව යලි විවෘත කරන්න. ඒක විවෘත කරලා කාලයක් තියෙනවා. හඬ නැති වෙච්ච ගමන් හඬ කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශබ්දයෙන්, ඒ දුර්ලභ වූ ශබ්දයෙන් කට්ටිය නිවන් දොරටුව විවෘත කරගෙන මේ සතර පායෙන් සංසාර චක්‍රයෙන් ගැලවෙනව වෙන. ඒ ශබ්දය දිගින් දිගට පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව තියෙන්නේ රහතන් වහන්සේලා සහ මගපලලාභීන්ට පවණක් වෙන. ශබ්දය රැගෙන යන්න කට්ටිය සිටිය යුතු වෙනවා. අන්නේ ශබ්දය රැගෙන යන කට්ටිය, ඒ කට්ටියගේ මුඛය විශේෂ වෙනවා. මුඛයක් තියෙන, කයක් තියෙන්න ඕන. ඒ ශබ්දය පිට කිරීම සඳහා කය නැති වුණ ගමන් මුඛය නැති වෙලා යනවා, ශබ්දය නැති වෙලා යනවා. ඊට පස්සේ මේ නිවන් දොරටුව වැසී යනවා. මම හැමදාම කියනවා වගේ බැමිණිතියා නියඟෙන් පස්සේ නිවන් දොරටුව විවෘත කරගත්ත නම් විවෘත කරගත්තේ මලිය දේව පසේ පුත්‍රජානන් වහන්සේ පමණක් වෙනවා. විවෘත කරගෙන ඔහුට දහම් දේශනා කරන්න හැකියාවක් නැති වෙනවා. දහම් කොච්චර දේශනා කරත් නිවන් දොරටුව විවෘත වෙන්නේ නැති වෙන මිනිස්සුන්ගේ. ඒකට හේතුව ඥාණයෙන් හීනකම වෙනවා. පසේ බුදුවරු උනත් නිවන් දොරටුව විවෘත කරන්න ඥාණයෙන් හීන කට්ටිය වෙනවා. ශක්තිය නැති වෙනවා. ධම්ම චක්ක ප්‍රවර්ධනය කිරීමට හැකියාව තියෙන්නේ තථාගත සම්මා සම්බුදුවරුන්ට සහ අනුත්තර සම්‍යක් සම්බුදුවරුන්ට පමණයි. තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2600ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ ධර්මය
රැගෙන ආපු කාල සීමාව. තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඒ සත්‍ය ධර්මය රැගෙන ආපු කාල සීමාව වසර 1250ක් පමණක්. ඊ අපි විග්‍රහ කරේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ගිනිබත් වෙච්ච තැන 1200 වසක් පමණක් ධර්මය පැවතුනාය කියලා ඊයේ විග්‍රහ කරා වෙනවා. සත වර්ෂ 12ක් පමණක් පැවතුනා කියලා. ඊට පස්සේ තවත් සත වර්ෂ 12ක් ඒ ධර්මය නමින් හැඟවෙන ධර්මය පවත්වාගෙන එනවා. ධර්මය නමින් හැඟවෙන ධර්මය. ඇත්ත ධර්මය නෙවෙයි ගේන්නේ. ඇත්ත ධර්මය ගෙනාව නම් ඔහොම වෙන්නේ නැහැ රටට. ඔහොම වෙන්නේ නැහැ ශාසනයට. ඔහොම වෙන්නේ නැහැ චීවරධාරීන්ට. අද චීවරධාරීන් ගිහියන්ට වැඩිය තුච්ච තත්ත්වයකටපත් වෙලා තියෙනවා රට තුල. සමාජය දිහා බැලුවන් පස්සේ ලස්සනට ඒක පෙනෙමින් පවතිනවා. ගිහියන්ට වැඩිය තුච්ච තත්ත්වයකටපත් වෙලා තියෙනවා පැවිද්ද මේ වෙනකොට. හැමෝම නෙවෙයි. අහිංසක භික්ෂුව ඉන්නවා. දුප්පත් භික්ෂුව ඉන්නවා. සමහරක් භික්ෂූන් මේක ආදායම් මාර්ගයක් කරගෙන මේ වෙනකොට තථාගතයන්ගේ අරිහත් ධජය කියන දේ විනාශ කරමින් සිටින. තථාගතයන් පිරිනැමූ අරිහත් ධජය විනාශ කරමින් සිටින. විනාශ කරලා මේ වෙනකොට අවසන් වෙනවා. තව අවුරුදු 30ක් යනකොට ලෝකයේ පූජකයෝ නැති වෙන. දැනට සමාජය තුළට බහින එලි දකින පින්තූර රාමු හැම ඕගොල්ලන් දකින්නව වෙනවා. ඕගොල්ලන්ට ඉස්සරහට පූජකයා කියලා කෙනෙක් කුට දානයක් දෙන්න සිත් පහළ නොවන තත්ත්වයක් උදා වෙමින් පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී යලි තථාගත ධර්මය ස්ථාපනය කරන්න. තථාගතවරු වඩින්නේ නැති වෙනවා. අනුත්තර සම්‍යක් සම්බුදුවරු මහ පොළොවට වැඩම කරනවා. තථාගතවරු පුරුදු පුහුණු කරලා යනවා. නිවන් දොරටුව තුලින් ඇතුළු නැන් පස්සේ තියෙන කතන්දරවල තවත් කතන්දර පුරුදු පුහුණු කරලා යනවා මහා සත් බෝසත්වරුන්ට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලවර කරගන්න සතර සතිපට්ඨානෙ පිරිනමුව කියලා කියනවා. සතර සතිපට්ඨානෙ ලෝකෙ තුල තියෙනවා. අහලා තියෙනවා විතරක් වෙනවා. නමුත් ධම්මානුධම්ම ප්‍රතිපදාව සතර සතිපට්ඨානය තුල නැතුව තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව විතරක් ඉතුරු වෙලා තියෙන ඒවා කරන්න තියෙන ඒවා වෙයි. ධම්මානුධම්ම ප්‍රතිපදාව කරන්නෙත් නොකරන්නෙත් නැතුව ඉන්න තැනක තියෙන එකක්. ධම්මානුධම්ම ප්‍රතිපදාව කරන්නෙත් නොකරන්නෙත් නැතුව තියෙන තැනක ඉන්න තියෙන එකක් වෙනවා. අන්න ඒක සැබෑ නිවන වෙනවා. මෙන්න මේ සැබෑ නිවන පැසී ගිහිල්ලා වසර 1250ක් මේ 2020ට අවසන් වෙලා තියෙනවා. සැබෑ නිවන වැසී ගිහිල්ලා වසර 1250ක් මේ 2020ට අවසන් වෙනවා. සැබෑ නිවන වසර 1250කින් උඩ තවත් 1250ක තිබුණා වෙයි. එතකොට ඇති 1250යි නැති 1250යි. ඇත්ත කතාව මේක. දැන් ඔය භික්ෂුන් වහන්සේලා ඇති 5500යි නැති 5500යි කියලා කියනවනේ. ඇති 5500ක් නෙවෙයි තියෙන්නේ. ඇති 1250යි තිබ්බේ. මේක තේරුම් ගන්නයි කියලා ගුණ රට සමාජෙට. ඔය භික්ෂුන් වහන්සේලා ඇති 5500යි නැති 5500යි කියලා ලියාගත්තට සත්‍යම කතාව රහතන් වහන්සේලා දැන් නැහැනේ. අපි දන්න කාලේ හිටියෙත් නැහැනේ. එතකොට නැති 1250 තමයි ගත වෙලා අවසන් වුණේ 2020ට. 2020න් පස්සේ කණ්ඨ ධර්මය කියලා කියන්නේ. චීවරය නැති වෙන ධර්මය. චීවරය අවසන් වෙන ධර්මය පහළ වෙයි. ඒකට යලි නිර්වාණ දොරටුව ප්‍රධානය කරන්න තථාගත සම්මා සම්බුදුරු වඩින්නේ නැති වෙනවා. අනුත්තර සම්‍යක් සම්බුදුරු වැඩම කරනවා. අනුත්තර සම්‍යක් සම්බුදුරු කියලා කියන්නේ මතු බුද්ධත්වයේ ලබන්න සුදුසුකම් ලද්දෝ වේ. ලෞතර බුද්ධත්වයේ නෙවෙයි මතු බුද්ධත්වයේ ලබන්න ළඟින්ම ඉන්න කට්ටිය. ළඟින්ම මතු බුද්ධත්වයේ ලබන්න ඉන්න කට්ටියන්ගේ නම් දෙකක් අපි බෝසත් ගුණ වර්ණාවේ හැමදාම ප්‍රථම වරට ශ්‍රවණය කරන වෙනවා. ඒ බෝසත් ගුණ වර්ණාවේ නම් පිළිවෙලින් මෙසේය කියලා අවසන් වෙන තැන මහසත්, බෝසත්, මෛත්‍රී. අන්න මතු බුදු වෙන්න ඉන්න කෙනා ළඟින්ම.
ඊට පස්සේ මහසත් බෝසත් සිංහ මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න කෙනා වෙනවා. ඔහුට පහළ වුණත් මෙහි ධර්මය තියෙනවා. මෛත්‍රී බෝධිසත්වයේ මහ පොළොවට වැඩම කරොත් බෝධිසත්වයන්ගෙන් පස්සේ බුදු වෙන්න කෙනාටත් මෙහි ධර්මයේ තියෙනවා වෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න කෙනාට බුදු වෙන්න තියෙන බුද්ධ ශේස්ත්‍රය වෙනවා. ප්‍රඥා බුද්ධ ශේස්ත්‍රයක් හිමිකම් ලබන බෝධිසත්වෙක් මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න කෙනා වෙනවා. ඔහු මෛත්‍රී සිංහ බෝධිසත්වය වෙනවා. තථාගත සම්මා සම්බුදුවරයෙකුගේ අනුදැන වදාළ ධර්මය හීනයාන ධර්මයේ තුල පවතිනව වෙනවා. කට්ටිය හොයන්නේ රහත් වෙන්න වෙන. කට්ටිය හොයන්නේ කවුරු හරි බුදු වුණොත් එහි අග්‍ර පදවීන් අරගෙන අග්‍ර ශ්‍රාවක යෝ වෙන්න වෙන. නමුත් මේ අවස්ථාවේදී අග්‍ර ශ්‍රාවකයෝ පහළ වෙන්නේ නැති වෙන. තථාගත සම්මා සම්බුදුවරුන්ට පමණ 80 මහා ශ්‍රාවකයෝ පහළ වෙනව වෙන. ඒ 80 මහා ශ්‍රාවකයන්ගේ සංඝ ගුණ වසර 1250ක් ඉදිරියට රැගෙන ඇවිල්ලා ඒ සංඝ ගුණ අවසන් වෙන තැන ඒ මුක පරම්පරාව ඒ කයවල් අවසන් වෙන තැන මේ 2020න් උඩ වසර 1250කට පෙර නැති වුණා වෙනවා. 2020න් උඩ වසර 1250කට පෙර නැති වුණා වෙනවා. එතන ඉඳලා පවත්වාගෙන ආවේ ධර්මය නමින් හැඟවෙන ධර්මය වෙනවා. ඇත්ත ධර්මය නොවෙන. ධර්මය නමින් හැඟවෙන ධර්මය. ඉතින් ඕකට පූජා උපහාර පවත්වගෙන කට්ටිය මේ දක්වා ආව වෙනවා. භික්ෂුවට දානෙ දුන්නා, චෛත්‍ය හැදුවා, පිළිම හැදුවා, අසිදිසි දානත් කට්ටියන්ට දුන්නා. නමුත් ඒවයි සැබෑ ආනිසංස නැති වෙන්නේ. මොකද සංඝ රත්නය නොවේ යතන ඉන්නේ. සංඝ කියලා කියන්නේ සෝතාපන්න, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන මගඵල ලැබපුන්ට තමයි සංඝ කියලා කියන්නේ. ඉතින් මෙතෙක් කාලයක් හිටියේ සංඝ කියන කට්ටිය නම් ඕගොල්ලන්ට තට්ටුවක් දාලා අහන්න තිබුණා. ස්වාමින් වහන්සේ ඔය භික්ෂුවගෙන් අහන්න තිබුණා, ඔයාලා සංඝය කියලා කියන්නේ ඔයාලා සෝතාපන්න වෙලාද? ඔයාලා සංඝය කියලා කියන්නේ ඔයාලා සකු르දාගාමි වෙලාද? ඔයාලා සංඝය කියලා කියන්නේ ඔයාලා අනාගාමි වෙලාද? මහා සංඝ කියලා කියන්නේ ඔයාලා රහත් වෙලාද? කියලා ඕගොල්ලන්ට අහන්න තිබ්බ තට්ටු කොල්ලා. ඕගොල්ලන් ඒක ඇහුවේ නැහැ. ඕගොල්ලොනුත් මොකුත් දැනගෙන හිටියේ නැහැ. රට සමාජෙ මොකුත් දැනගෙන හිටියේ නැහැ. අර කට්ටිය ඒවම් මේ සුතං ඒකන් සමයන් කිය ආව මිසක්කා තමන් ලැබපු මගපලයක් ගැන ආංක 20ක් සමාජයට ඉදිරිපත් කරෙත් නැහැ. වුන් මගපල ලබලා හිටියෙත් නැහැ. නොතේරෙන පාළි විතරක් කියාගෙන මේ දක්වා ආපු ගමන අවසන් වෙනවා මේ 2020ට. මේ 2020ට ආපු ගමන අවසන් වෙනවත් එක්කම යලිත් ධර්මය පවතින අවශ්‍ය නිසා, මේ මහ පෘථිවිය පවතින අවශ්‍ය නිසා යලිත් මෛත්‍රී බෝධිසත්වය මහ පොළොවට වැඩම කරනවා. මේ මහ පොළොවේ අයිතිකාරීත්වය තියෙන්නේ, ඔප්පුව තියෙන්නේ මහ බෝධිසත්ව මෛත්‍රියට වෙනවා. මේ මහ පොළොවේ අයිතිකාරීත්වය තියෙන්නේ මහ බෝධිසත්ව මෛත්‍රියට වෙනවා. ඔහු බුදු වෙන තෙක් මේ ලෝකේ විනාශ කරන්න, විනාශ වෙන්න ඉඩ තියන්නේ නැති වෙන්නේ. කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම බුදුවරු මේ ඉරහැඳ දැකලා තියෙන වගේම මතු බුදු වෙන මෙත් හිමිගේ මහිමෙනුත් මේ ඉරහඳ බුදුරැස් දැකිය යුතුයි කියලා අපි කතන්දරයක් අහලා තියෙනවා. ඒක නිසා මේ ලෝකේ ඉතුරු වෙන්නත්, ධර්මයේ ඉතුරු වෙන්නත්, සත්‍යයේ ඉතුරු වෙන්නත්, ස්වභාව ධර්මයේ ඉතුරු වෙන්නත්, මේ සියල්ල ඉතුරු වෙන්නත් යලිත් ඇති 1250යි නැති 1250යි අවසන් වෙනවත් එක්කම මහසත් මෛත්‍රිය මහ පොළොවට වැඩම කරනවා. මහසත් මෛත්‍රිය මහ පොළොවට වැඩම කරන්නේ අවලෝකීතේශ්වර නාමයෙන් වෙන්නේ. අවලෝකීතේශ්වර මහ පොළොවට වැඩම කරනවා කියලා කියන්නේ අරුම පුදුම ධර්මතාවයක් ලෝකෙට වඩම්මන කෙනෙක් වෙනවා. කෙලින්ම භූමිය මාරු කරලා පෙන්නනවා. කට්ටියන්ට කට උත්තර නැති වෙලා යන. කෙලින්ම භූමිය මාරු කරලා පෙන්නනවා මිසක් අග්‍ර ශ්‍රාවකයෝ තනන්නේ නැති වෙනවා. භූමියක් මාරු කරලා ඒ නිර්වාණ භූමියට සපත් වෙල්ලයි කියලා කියන සසරේ ඉන්නවා.
අතරමං වෙච්ච ඇව්, දුක් විඳින ඇව්, තණ්හාවට, ඊර්ෂ්‍යාවට ඇලිලා ලෙඩ රෝග හදාගත්ත ඇව්, මානසික රෝග තියෙන ඇව් සියලු දෙනාට භූමිය මාරු කරලා පෙන්වන්න පුළුවන් අවලෝකීතේශ්වර නාමයෙන් මෛත්‍රී මහසත් මෛත්‍රිය මහ පොළොවට වැඩම කළා තියෙන. මහසත් මෛත්‍රියගේ බුද්ධත්වයට පෙර තියෙන ජන්මය අවලෝකීතේශ්වර වෙනවා. ඒ වගේම මෛත්‍රී සිංහ ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනාගේ බුද්ධත්වයට පෙර තියෙන ජන්මය අවලෝකීතේශ්වර වෙනවා. සෑම බුදුවරෙක් බුද්ධත්වයට පෙර ජන්මය අවලෝකීතේශ්වර වෙනවා. මෙන්න මේ අවලෝකීතේශ්වර පහල කරන්න සුදුසු ස්ථානේ එනකන් මෛත්‍රී බෝධිසත්වයෝ බලාගෙන ඉඳලා තියෙන කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම අවසන් බුදුවරයා ගෞතම වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් සියලු ධර්මස්කන්ධය ශ්‍රවණය කර කෙසේද මෙය කරන්නේ කියලා අවබෝධ කරගෙන මේ සියල්ල මේ ධර්මස්කන්ධය සියලු ධර්මස්කන්ධ ග්‍රන්ථවලට පෙරලන ග්‍රන්ථවලට පෙරලා ගත්ත වගේම ඒ හරි ග්‍රන්ථ ඉතුරු වෙන්නේ නැති වෙන තැනක් එනවා. මම ඊයේ සඳහන් කරා නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්තකාල 3ක් තිබුණා කියලා. මේ පුස්තකාල 3 තිබිච්ච පොත් සාමාන්‍ය පෝර්ණුවක් දැවෙන්න නම් සතියක් ඇති වෙන්න. ගඩොල් පෝර්ණුවක් දැවෙන්න සතියක් ඇති වෙන්න. නමුත් මේ පොත් ගිනිගත්ත කියලා කියන මාස 6ක්. මාස 6ක් එක දිගට ගිනිගත්තලු. එතකොට මොනතරම්නම් ග්‍රන්ථ නැති වෙන්නේ නැද්ද කියලා අහනවා. අවසන් වෙන්නේ නැද්ද කියලා අහනවා. ඒවායේ තිබුණේ සම්පූර්ණයෙන්ම ඕනම් වෙලාවක ඕනම් මිනිසෙකුට දහම් පතක් කියෙව්වන් පස්සේ නිවන් දකින්න පුළුවන් ආකාරයේ ධර්ම වෙන්නේ. නමුත් මේ නිවන් දකින්න පුළුවන් ආකාරයේ ධර්ම සියල්ල වෙනසුව වෙන්නේ. නැති කරා වෙන්නේ. මේවා නැති කරන්නේත් මෛත්‍රී බෝධිසත්වයන්ගේ අනුහසින් වෙන්නේ. හේතුව ඔහුට අවශ්‍ය වෙන්නේ අවලෝකීතේශ්වර මහ පොළොවට වඩම්ම ගන්න වෙන්නේ. මහසත් මෛත්‍රියට බුදු වෙන්න පුළුවන් වෙන්නේ අවලෝකීතේශ්වර මහ පොළොවට වැඩම කරොත් පමණක් වෙන්නේ. මහසත් අවලෝකීතේශ්වරයන් චීවර වලින් බැහැරව පෞල් පන්සල් කරලා පෙන්නනවා වෙන. පන්සලට පෞල යවන්නේ නැති වෙන්නේ. පෞල් පන්සල් කරලා පෙන්නනවා වෙන. ඒ කියන්නේ සියලු දෙනා බුද්ධ භූමියට සපත් කරන්න පුළුවන් එකම බෝධිසත්වයෙ ඉන්නෝ නම් ඒ අවලෝකීතේශ්වර වෙනවා. අවලෝකීතේශ්වර කියලා කියන්නේ බුද්ධත්වයකට සම්මා සම්බුද්ධත්වයකට පෙර ජන්මයේ වෙනවා. මොහුට 7 වෙනි ජන්මය කියලා කියන. 8 වෙනි ජන්මය ලෞතර බුද්ධත්වයේ වෙනවා. 8 වෙනි ජන්මයට පෙර තියෙන ජන්මය අවලෝකීතේශ්වර වෙනවා. සියලු බුදුවරු පසන්නාලද ධර්මයන් වලින් විශිෂ්ට ධර්මය පෙන්වා වදාරන්නේ අවලෝකීතේශ්වර ධර්මයේ වෙනවා. අවලෝකීතේශ්වර කෙනෙක් වෙන්න සියලු දෙනා සිත් පහදාගත යුතු වෙනවා. බුදු වෙන්න කලින් අවලෝකීතේශ්වර කෙනෙක් විය යුතු වෙනවා. එතුමන්ට විතරක් හැකියාව තියෙනවා කියලා කියනවා. ඔහුගේ ශබ්දයෙන් මේ පේන සමස්තය එකට බලන ධර්මතාවය කියලා දෙන්න. පේන සමස්තය එකට බලන ධර්මතාවය කියලා දෙන්න හැකියාව තියෙනවා කියලා කියනවා අවලෝකීතේශ්වරයන්ට. උනේ මොකද්ද කියලා දන්නේ නැති වෙනවා අවසානට කට්ටියන්ට. වෙන්නේ මේක වෙනවා. සමාජය උගන්වලා තියෙන්නේ අපිට මේ සමස්තය එකට බලන්න නොවෙන. මේ පේන ඇහැට පේන පරාසය එකට බලන්න උගන්වලා නැති වෙන්නේ. අපි ඉගෙන ගත්තේ එක බලන්න වෙන. මේ සමස්තයෙන් එකයි බලන්න පුළුවන්. කුමන හෝ එකක් තමයි බලන්න පුළුවන්. අවබෝධයෙන් යුතුව බලනවනේ එකයි බලන්න පුළුවන්. ඒකෙත් ඊට පස්සේ නොපෙනෙන තැන් හිතින් හදලා බලන කට්ටියක් ඉන්නව වෙනවා. තාමත් සමාජය තුල එහෙම කට්ටිය නොඉන්නවයි කියලා කියන්න බැරි වෙනවා. මොකද 180 දන්න කට්ටියන්ට විතරක් මේක තේරෙනවා. සමස්තයකට බැලුවෙන් පස්සේ විතරක්. අර එකින් එකට පණ යන හිතට පණින්න බැරි වෙනවා. ඒක පස්සෙන් හඹාගෙන හිතට යන්න බැරි වෙනවා කියලා
දන්න 180 වරකට හරි පූර්ණ කරපු කට්ටිය වෙනවා. මේ 180 ධර්මයේ ලෝකෙන් තියන්නේ මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර වෙනවා. මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර අනුත්තර සම්්‍යක් සම්බුද්ධත්වය වෙනවා මිසක්ක තථාගත සම්්‍යක් සම්බුද්ධත්වය නොවේ. තථාගත සම්්‍යක් සම්බුද්ධත්වය කියලා කියන්නේ මතු බුදුවරුන්ට උපදෙස් දෙන්න පැමිණෙන බුදුවරු වෙනවා. මතු බුදුවරුන්ට උපදෙස් දෙන්න පැමිණෙන බුදුවරයා අනුපිළිවෙලින් හීනයානේ නොහොත් තේරවාදය කියන ධර්මය 84000ක් ධර්මස්කන්ධයකින් දේශනා කරලා කට්ටිය මෙන්න මේ අවලෝකීතේශ්වර ධර්ම දොරටුවෙන් පන්නන. අවලෝකීතේශ්වර ධර්ම දොරටුවෙන් එහා පැත්තට පන්නන. ලෞතර බුදුවරෙක් අනිවාර්යයෙන්ම 84000ක් ධර්මස්කන්ධයද අනුත්තර සම්්‍යක් සම්බෝධියට පත් වෙන්න ඉන්න කට්ටියන්ට නයිත මිලියන ගණන් ධර්ම පාඨද කියා දී යුතු වෙන. හීනයානිකයින්ට දැන් නැත්තේ මොකද්ද කියලා ඇහුවොත් තේරවාදකීන්ට නැත්තේ මොකද්ද කියලා ඇහුවොත් ඔවුන්ට නැත්තේ නිවන් දොරටුව පමණක් වෙයි. ධර්ම දොරටුව පමණක් වෙයි. නැත්තේ එච්චරයි. අනිත් සියල්ල තියෙනවා. සියලු දෙනා වීරයෙන් පරිපූර්ණයි කියලා මම කියනවා. සියලු දෙනා ප්‍රඥාවෙන් පූර්ණයි කියලා කියනවා. මේ හඬ ශ්‍රවණය කරන සියලු දෙනා වීරයෙන් පරිපූර්ණයි කියලා කියනවා. ප්‍රඥාවෙන් පූර්ණයි කියලා කියනවා. අනිවාර්යයෙන්ම සියලු දෙනාට ධර්ම දොරටුව වරකට හරිය හැපිය ගහලා අරින්න තැන තප්පර දෙක තුනක් නතර වුණොත් අන්න ඔවුන් සතර අපායෙන් ගැලවෙනවා. කට්ටිය හිතාගෙන ඉන්න සසර නැති වෙනවා, අපිට ලෞකිකේ නැති වෙනවා, කොර කියා ගන්න දෙයක් නැති වෙනවා, අපිට මොකුත් කර ගන්න බැරි වෙනවා. එහෙම දෙයක් නැති වෙනවා. සසර ලෞකිකේ ඉතුරු වෙනවා. මනුස්සය යහපත් වෙනවා. අයහපත් භාවය විතරක් ඉවත් වෙනවා. තමන් කරුණාවන්ත වෙනවා. තමන්ට සමාජයේ ආකර්ෂණය ලැබෙන්න ගන්නවා. වරක් මෙන්න මේ 180 කියන ධර්ම දොරටුව නොහොත් දෙකලවර එකට බැලීම කියන තැන තප්පර දෙක තුනක් අතර වෙලා හිටියොත් අවබෝධයෙන් යුතුව පේන සමස්තය බලාගෙන හිටියොත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මෛත්‍රී බුදුන්ගේ බුද්ධ භූමිය. ගෞතම බුදුරජාණන් වහන්සේ හීනයානිකයට පෙන්නුවේ තේරවාදිකයට පෙන්නුවේ මෛත්‍රී බුදුන්ගේ බුද්ධ භූමිය වෙන. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ සිතන ලෝකයේ වෙන. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය තියෙන්නේ හිතන ලෝකයේ වෙන. හිතන ලෝකේ අවසන් වුණායින් පස්සේ මතු බුද්ධ භූමිය S2 ඉස්සරහින් තියෙනවා. ඉතින් හිතන ලෝකය කියලා කියන්නේ කලකට නිර්වාණය වෙනවා, කලකට නිරය වෙන ලෝකයක් වෙනවා. කලකට නිර්වාණය වෙනවා, කලකට නිරය වෙනවා. අමුතු පද පෙරලියක් එතන කියවුණා වෙනවා. කලකට නිර්වාණය වෙනවා, කලකට නිවන වෙනවා. ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ තමන්ගේ බුද්ධත්වය සාක්ෂාත් කරගන්න සියලු දෙනා ඔය ප්‍රඥා කියන හිතන ලෝකෙට අතුල් කරගත යුතුයි. හිතන ලෝකෙට. තිරිසන් සත්‍ය පවා සිටින්නේ සිතන ලෝකයේ වෙනවා. මනුසත්‍ය පවා සිටින්නේ සිතන ලෝකයේ වෙනවා. එතකොට ගෞතම කියන බුදුන් පහළ වෙන්නේ, ප්‍රඥා බුදුවරයා පහළ වෙන්නේ සිතන ලෝකයක් තුල වෙනවා. මේකට සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ කියනවා සබහ ලෝකය කියලා. සබහ ලෝකය. සබහ ලෝකයේ බුදු වෙනවා කියලා කියනවා ඒ ප්‍රඥා බුදුවරු. වීර්ය ලෝකයේ බුදු වෙනවා කියලා කියනවා මේ 180න් එහා පැත්තට පැනපු බුදුවරු. මේ වගේ තමන් බුදු වෙන්න කලින් තමන්ගේ බුද්ධ ශ්‍රේෂ්ඨයට සම්පූර්ණයෙන්ම සත්ව කඳ අතුරු කරගත යුතු වෙනවා කියලා කියනවා. සම්පූර්ණයෙන්ම හිතන ලෝකයේ සිටින සියලු සතුන් අතුල් කරගත යුතුයි කියලා කියනවා සිටීමෙන් තොර ලෝකෙට. ඒ කියන්නේ 180 පූර්ණ වෙච්ච ලෝකෙට අතුල් විය යුතුයි. පේන පරාසය බොඳ නොවන තැනට ඇතුල් විය යුතුයි. එතකොට ඔවුන්ට ධර්ම දෙකක් එකවර පේනවා. හිටියේ හිතන ලෝකෙ වෙනවා, හිත හිත වෙනවා. හිත හිත ඉන්න කාට එක සැරේටම කියනවා සිහියටපත්යන් කියලා. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ සිහියටපත්යන් කියලා කිව්වේ මේ 180 බලපං කියන එකට වෙයි.
180 සිහියේ දොරටුව වෙන්නේ. මෙන්න මේ මධ්‍ය දොරටුව ප්‍රධානය කරන්න පුළුවන් වෙන්නේ අනුත්තර සම්්‍යක් සම්බුදුවරුන්ට සහ තථාගත සම්්‍යක් සම්බුදුවරුන්ට පමණක් වෙන්නේ. වෙන කිසිවෙකුට මේක විවෘත කරන්න බැරි වෙන්නේ. වර්තමානයේ මට කියන්න සතුටුයි. මගෙන් මුලින් නිවන් දොරටුව ගතම මිනිහා කියනවා උඹ මේ මිසරේ නිකන් ඇවිදගෙන යන ගමන් මේ පිරිමීඩ දැකලා ඉවරලා තෝ 180 දැකලා මේ අපිට දීලා තෝ දන්නව දහන මේක ඇතුලේ තියෙන්නේ. අන්න එහෙම කියන පුද්ගලයෙක් දැනට මට පහළ වෙලා ඉන්නවා. ඉතින් මට මතක් වෙනවා අර ගුත්තිල මූසිල කතාව සත්‍යක් කියලා. ඒක විහිළුවට ගොතාපු කතාවක් නෙමෙයි ධර්මයටම ගොතාපු කතාවක් කියලා පස්සේදී තේරුණා වෙන. ඉතින් ජාතක කතා එළියට ගන්න සුදුසු කාලේ ඇවිල්ලා තියෙනවා වෙනවා. මූසිලත් වීණාව වයනවා වෙනවා. මූසිල අර ප්‍රථමව ධර්ම දොරටුව අතට ගත්ත මිනිහා දැන් කියනවා මමලු ඒක ඇතුළ දාන්න. මම තමයි ඒක ඇතුළ දාන්න. මේ සියල්ල දන්නේ මම කියලා කියේ. ඔහුය කියලා කියේ. ඉතින් දුර්වල සත්‍යෝ බුදුවරුන්ට හම්බ නොවනවයි කියලා කියන්න බැරි වෙන ගුත්තිල මූසිල කතාවේ අර්ථය මනාකොට පැහැදිලි කර පෙන්නන කාලයක් මමත් ඉපදිලා තියෙනවා. ඔහුද ඇවිල්ලා තියෙන්නේ ඒ මූසිල චරිතය රංගපාන්න වෙන්නේ. සැබෑ ගුත්තිල කියලා කියන්නේ මේ හඬ පිට කරන කෙනා වෙනවා. 180ට ප්‍රථම වරට හඬ පිට කරන කෙනා සැබෑ ගුත්තිල වෙනවා. ඔහුගේ නියපොත්තත් තරම් වූ දෙයක් ඔය මූසිලයෝ දන්නේ නැහැ කියලා කියන. මහා අත්තක් හැටියට 180 පෙනී හිටියට මම කියනවා උඹ පත්‍රයක්ක මට කියන. අත්තක පත්‍රයක් කියලා කියන. අතු ගලවගෙන වැටීමයි පත්‍ර හැලීමයි කියලා කියන්නේ දෙකක්. පත්‍ර හැලෙන්න අත්ත විශාල වෙනව මිසක්ක ශාක්‍ය විශාල වෙනව මිසක්ක පත්‍රයක් වැටුණ කියලා අත්තක් ගලවගෙන වැටුණ කියලා කවුරුවත් හිතන්න එපා කියලා. පත්‍ර වැටෙන්න ශාක්‍ය විසා 180 කියන රුක්ෂය විශාල වෙනව මිසක්ක ඒ පත්‍ර අතු හැටියට දකින්න එපා කියලා කියන. මූසිලයෝ අතු හැටියට දකින්න එපා කියලා කියන සමාජෙට. ඔවුන් හරි පද වයන්න දන්න මිනිස්සු නොවෙන්. ඔවුන් උපරිම උත්සාහ කරන්නේ අනුන්ගේ පහනකින් තමන්ගේ පහන දල්වගෙන මගේ මුල්ම පහන කියලා කියන්නේ. ඉතින් ධර්මගුත්තිලයන්ගේ පහන අමුතු ලෝහයකින් හැදිච්ච පහනක් වෙනවා. නුඹලාගේ ගාව තියෙන සියලුම පහන් මැටි පහන් වෙනවයි කියලා මං ඔයා කුඩු වෙලා යනවා. ඔය සමහර විට ටැගිලා යන්නේ. නමුත් එකම තෙල් එකම පහන් තිර එකම දැල්ල සියලු දෙනාට තියනවා වෙන්නේ. එකම තෙල් එකම පහන් තිර එකම දැල්ල සියලු දෙනාටම තියෙනවා. නමුත් පහන මුල් පහන හදපු ලෝහය මාණික්ක විය හැකි වේ. මාණික්කමය පහනක් විය හැකි වේ. ඒක අනික් කට්ටියන්ට තේරුම් කරලා දෙන්න තවත් ටික කාලයක් මට ඉන්න වෙයි. මගේ පහන කුමක්ද? නුඹලාගේ පහන් මොනවාද කියලා දෙන්න. ධර්මගුත්තිල වෙන්න ලේසි නැති වෙනවා. ඔය වීණා වාදකයේ ගෝලයක් වීමට Tamanට හැකියාව තියනවා වෙනවා. වීණා ගුරුවරයෙකුගේ ගෝලයක් වීමට Tamanට හැකියාව තියෙනවා. ඒ පද ටික ඒ ආකාරයෙන්ම ගැහිීමටත් හැකියාව තියෙනවා. නමුත් ධර්මගුත්තිලයෝ කියලා කියන්නේ ඔවුන් ගහන පද පොත්වල තිබිච්ච නොවෙන. පෙර ගහපුව නොවෙන. ගහන්නේ ඔක්කොම අලුතෙන් වෙන. ඒට වැඩිය තව දෙයක් කියන්න තියෙනවා. ධර්මගුත්තිලයෙකුගේ වීණාවේ තත් නැහැ කියලා කියන. තත් කියලා කියන්නේ කම්බි නැහැ කියලා. ඒ වුණාට ශබ්දය දුන්නායින් පස්සේ සප්ත ස්වර වැයෙනවා කියලා කියන. සප්ත ස්වර වැයෙනවා කියලා කියන. නිකන් වැයෙන එකක් වෙන්නේ. නමුත් කට්ටියට ඇහෙන්නේ කම්බි වල සද්දය ඇහෙන්නේ. කම්බි වල සද්දය ඇහෙන්නේ. අපි හරියට අල්ලලා ගහන්න ඕනේ මේක. එහෙම කියලා හිතාගෙන කට්ටිය ගහන ඕනේ. මගේ හඬ හරහා කට්ටිය නිර්වාණයට සැපත් විය යුතු වෙනවා. තනි හඬක් ලෝකේ පුරා දියත් කරන්න පුළුවන් අවලෝකීතේශ්වර මහ පොළොවට වැඩම කළා තියෙනවා.
ලෞතර බුදුවරයෙක් වැඩම කරා හා සමාන නොවේ. බුදුවරු දහසක් එකවර වැඩම කරා හා සමාන වෙයි. බුදුවරු දහසක් එකවර වැඩම කරා හා සමාන වෙනවා. මහසත් අවලෝකීතේශ්වරයන් මහ පොළොවට වැඩම කරු. මෛත්‍රියට ගෞතම බුදුරජාණන් වහන්සේ මෙසේ පවස. මහසත් මෛත්‍රියනි මේ අවලෝකීතේශ්වර කියන්නේ ඕනෑම ස්වරූපයකින් පෙනී සිටින්න පුළුවන් කෙනෙක් කියලා කියන. ලෞතර බුදුවරයෙක් ආකාරයට පෙනී සිටින්න පුළුවන් කියලා කියන. බ්‍රහ්මෙක්, සක්‍රයෙක්, චක්‍රවර්තියෙක්, ඒ වගේම සාමාන්‍ය උපාසක උපාසිකාවක්, පැවිද්දෙක්, ඒ වගේම යක්ෂයෙක්, මාරෙක්, ඒ වගේම පෙනෙන සත්වෙක්, අමනුස්සෙක් ඕනම ආකාරයට පෙනී සිටින්න පුළුවන් බෝධිසත්වයෝ අවලෝකීතේශ්වර කියලා කියනවා. තවත් බෝසත්වරු සිටිනව වෙනවා මම පස්සට විග්‍රහ කරනවා. ගද්ගදස්සර බහිසජ්ජාරාජ කියලා තවත් බෝසත්වරු සිටිනවා. ඒ වගේ කට්ටිය මං අනාගතයේදී සිංහාසනයක ඉඳගෙන ඒ දහම් ලියන්න බලාපොරොත්තු වෙනවා. සුදුසු කට්ටිය ළඟට අරගෙන දැන් මේව ලියන්න බැරි වෙනවා. මොකද සමාජයට තේරෙන්නේ නැති වෙන්නේ. මගේ මූලික ප්‍රාර්ථනාව සමස්ත ලෝකේම ඔය බොඳ භාවය, ඇහැට පේන බොඳ භාවය ඉවත් කිරීම වෙනවා. ඉස්සරහට සමහරට ඔය කණ්ණාඩි විකුණන කඩවල් වලට බිස්නස් නැති වේවි කියලා හිතේ. එක්කෙනෙක් මට කියනවා මම රුපියල් 30000ක් බඳින්න යන්න ඕන මෙන්න තියා 180 හම්බුනේ. දැන් මට කණ්ණාඩි ඕනේ නැහැ කියලා කිව්වා. එයාගේ ඇස් දෙක පිරිසුදු වුණා වේ. එයාට දුර ළඟ බලා ගන්න පුළුවන් හැකියාව ආවොයි. මේ සමස්ත පරිසරය එකට දකින්න පුළුවන් ධර්මතාවයක් තියෙනව වෙනවා. නමුත් ඒක කියන්න කවුරුවත් නැති වෙනවා. බොඳ වෙනව එකට මේ සමස්තයකට බලනකොට ඕගොල්ලන්ට බොඳ වෙනවා. නමුත් මට එහෙම වෙන්නේ නැති වෙනවා. එතකොට හරි වටිනා කියන ඇස් දෙකක් විය යුතු වෙනවා. ඔහුගේ නේත්‍රා ඊටමත් පිරිසුදු නේත්‍රා වෙනවා. අවලෝකීතේශ්වරයන්ගේ නේත්‍රා ඊටමත් පිරිසුදු නේත්‍රා වෙනවා. ඒ පිරිසුදු නේත්‍රා වලට සියලු දෙනා සපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ පිරිසුදු නේත්‍රා තියෙන කෙනා ශබ්දය පිට කරොත් පමණක්. මේ බොඳ භාවයට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ ගුරුවරුන්ට, ගිරවුන්ට නොවෙනවා. මේ බොඳ භාවයට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට පත්වෙච්ච මහසත් අවලෝකීතේශ්වරයන්ට හා තථාගත සම්මා සම්බුදුරුන්ට ලෞතර බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙකුට පමණක්. වෙන කිසිවෙකුට කතා කරන්න අයිතියක් නැති වෙනවා. ඔවුන් කතා කරයින් පස්සේ ඔවුන්ගේ හඬ ශ්‍රවණය කළා අනික් කට්ටියන්ටත් බොඳ භාවය කපාගෙන යන්න, ඉරාගෙන යන්න, කතා කිරීමට අවසර ලැබෙනවා වෙනවා. එතකොට අවලෝකීතේශ්වර කෙනෙක් වෙන්න කුමන ස්ථානයට යා යුතුද කියලා ඕගොල්ලන්ට මම පැහැදිලි කරනවා. මෙලව කියලා එකක් තියෙනවා, පරලව කියලා එකක් තියෙනවා. පරලව මෙලව මම මෙහෙ තියලා දෙගොල්ලට ඔක්කොටම පෙන්නන ඕවි. මෙලව පරලව මෙහෙ තියලා පෙන්නන ඕවි. මෙලව ඇවිල්ලා මේ දැන් ඕගොල්ලන් ශබ්දය ශ්‍රවණය කරන කනට අයිති ලෝකයේ වෙයි. මෙලව කියලා කියන්නේ ඒකට වෙයි. පරලව කියලා කියන්නේ නින්ද ගියාට පස්සේ දකින්න හීන ලෝකේ තියෙනා වූ ලෝකය වෙනවා. ඇහුනොත් මේ හඬ එහෙ උනත් ඕගොල්ලන්ට බොඳ භාවය ඉවත් කරගන්න දැස් ඇරීමට හැකියාව තියෙනවා. මෙලවද පරලොවද දෙලොවම මගේ ශබ්දය තියෙනවා වෙන්නේ. ඕගොල්ලන්ට ඇහෙනවා නම් ඇහෙන්නේ මෙහෙ විතරක් වෙන්නේ. නමුත් මං පරලොවත් කතා කරන කෙනෙක් වෙන්නේ. පරලොවදිත් මගේ ශබ්දය ශ්‍රවණය කරන්න මට සද්ධාවෙන් සිටින කෙනෙකුට අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා කියලා මෙහෙ ඉඳන් කියන. මාව මුණ ගැහෙනවා කියලා කියන. මාව සජීවීව මුණ ගැහෙනවා කියලා කියන. මට සද්ධා සම්පන්නව හිටියොත් සිහින ලෝකයේදී සජීවීව මාව මුණ ගැහෙනවා කියලා කියන. එහෙ වුණත් නිවන් දැකීමට හැකියාව තියෙනවා. පරලොවට ගිහිලා නිවන් දැකීමටත් හැකියාව තියෙනවා. මෙලවත් නිවන් දැකීමට හැකියාව තියෙනවා. හරියට ඇස් දෙක ඇරීම ප්‍රමාණවත්.
මේ බොඳ භාවය ඉවත් කරන්න කතා කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙට පහළ වුණායින් පස්සේ ඔහු මේ බොඳ භාවය ඉවත් කරගන්න එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් අරගෙන මුලින් කතා කරනවා වෙන. කතා කරායින් පස්සේ මේ ධර්මයේ වටින හේයින් රන් මිනි මුතුවන් වූ වචන බැවින් ඔවුන් ඒවා සංගවා ගන්නව වෙනවා. අන්න උන්ට කියන්නේ මූසිලය කියලා වෙනවා. වචන සංගවා ගන්න උන්ට කියන්නේ මූසිලය කියලා වෙනවා. දැන් මේක අහලා ෂෙයා කරන්න නැති අවුන් ඉන්නේ. ඒ මූසිලය වෙනවා. තවත් උන්ට ප්‍රධානය කළ යුතුයි. අනිත් උන්ටත් මේ ශබ්දය ශ්‍රවණය කරන්න දී යුතුයි. උන්ගෙත් ඇස් පෑදුනයින් පස්සේ අර මුලින් ප්‍රධානය කරපු මට මෙන්න මෙයයි මේක මට ෂෙයා කරලා තිබ්බේ මෙන්න මෙයයි මේ පණිවිඩය මට දුන්නේ කියලා තමුන්ලට ගෞරව නාමයක් හම්බ වෙයි. තමුන්ලත් දෙවියෙක් කොට සලකනව වෙන. නමුත් මූසිලය වෙන්න එපා කියලා කියනවා. මූසිලය පහළ වෙන්නේ නැති වෙන්නේ. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරට මෛත්‍රී බෝධිසත්වයන්ට දේවදත්තලා නැති වෙන්නේ. ඒ කට්ටිය කොච්චර අපි දේවදත්ත වෙන්න ඕනේ අපි මූසිල වෙන්න ඕනේ කියලා කොච්චර හිතුවත් ඕගොල්ලන්ට මූසිලවක්වත් දේවදත්තවක්වත් වෙන්න බැරි වෙයි. දේවදත්ත කියලා කියන්නේ සුපිරි পদවියක් වෙයි. මූසිල කියලා කියන්නේ සුපිරි পদවියක් වෙයි. කරට කර වීණාව වයන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මූසිලෙන්ට කියන. නමුත් ඒවා වීණාවෙන්. මේවා තත් නැතුව ගහන ඒවා වෙයි. මේ ගහන්නේ තත් නැතුව වෙයි. මේ පොත්පත් වලින් ගහන ඒවා නොවෙයි. මේවා ගහන්නේ පහළ වෙන හැකින් වෙයි. මේ ගහන්නේ අනුත්තර සම්‍යක් සම්බෝධි ධර්මයෙන්. අනුත්තර සම්‍යක් සම්බෝධි ධර්මය කියලා කියන්නේ මෙලව පරලව දෙකම අවසන් කරලා දකින්න තැන දැකලා නැගිටින කෙනාට කියනවා අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට පත් වුණා කියලා. මෙලවද ගතක් තියෙනවා ඊට පස්සේ හීන ලෝකයේ විදින්නේ. ඒකත් ගතක් අරගෙන වෙනවා. ඇඳේ එකක් තියෙනවා බහැලා එළියට බහැලා විදිනෝ වෙනවා. ඔන්න ඕකෙන් සත්‍ය නිදහස් කරගන්න එහෙට මහා බෝධිසත්ව ලෝකීතේශ්වරයන්ට වැඩම කිරීමට බැරි කමක් නැති වෙනවා. මෙහි හඬ අහලා ගිය කෙනෙකුට මහා බෝධිසත්ව ලෝකීතේශ්වර මෙනෙහි කිරීමේ එහෙද පිහිට වීමට හැකියාව තියෙනවා. මෙහි ඔයගොල්ලන් ඉතිහාසය අනාගතය සහ සබහ ලෝකයේ කියන අර්ථය දැනගෙන තින සබහ ලෝකයේ කියලා කියන්නේ හිතන ලෝකයේ වෙන. හිතන ලෝකයේ දාර්ථය දැනගෙන අතීතයට අනාගතයට හිත දුව ඉන්න කට්ටියට කියනවා මෙන්න මේ සමස්තයකට බලාපල්ලයි. පේන සමස්තයකට බලන්න. පේන සමස්තයකට බලන්නේ කිව්වෙන් පස්සේ ඒකත් තේරෙන්නේ නැති. හරක් මේ ලෝකෙ තුල ඉන්නවයි කියලා මට මේ ඊයේ පෙරේද එකෙක් කියන ඉඳගෙන මේ ඔහේ කියන වචන තේරෙන්නේ නැහැ. ඔහේ කියන වචන තේරෙන්නේ නැහැ. කවුරුවත් නේ මගේ අයියා. මගේ අයියා වෙන. ඔය කියන වචන තේරෙන්නේ නැහැ කියලා. මම ඊට පස්සේ කියනවා බුදුවරුන්ගේ වචන තේරෙන්නේ මහ පොළොවෙන් නිය පිටක් වූ තරම් ප්‍රමාණයකටයි කිය. මේ පේන සමස්තය කියලා කිව්වම පස්සේ ඇහැ ඉස්සරහින් තියෙන සමස්තය. සමස්තය කියන වචනේ තේරෙන්නේ නැති යවු කියන සමහරක් වෙලාවල්. සියල්ල එකට ඒක තේරෙන්නේ. මොනවද ඉගෙනගෙන තියෙන්නේ මොනවද මෙච්චර කාලයක් ඔය කෙස් පැහිලා වයසට ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන තියෙන්නේ මොනවද කියලාවත් හිතා ගන්න බැරි මහා කියලා වැඩක් නැති සත්ත්ව කොට්ටාසයක් ඉන්න රටක් වෙනවා ලංකාව. පේන සමස්තය ඇහැට පේන සමස්තයකට බලාපල්ලා කියුවාන් පස්සේ ඒක ටිකක් වෙලා බලන්න. බැලුවාන් පස්සේ Tamanට තේරෙනවා මේක බොඳ වෙනවා කියලා. අන්න ඊට පස්සේ මේ ධර්ම දේශනාව අහන්න ඕන. මූලික ධර්ම දේශනාව අහන්න ඕන. මුල අහන්න ඕන. මගේ හඬ අහන්න ඕන. මගේ හඬ යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඔවුන්ට මේ 180 බලන්න වීර්ය කරන්න ඕනේ නැහැ කියලා කියනවා. නිකන් මේ ලෝකේ පෑදෙනවා කියලා කියනවා. බොඳ භාවය නිකන් පෑදෙනවා කියලා කියනවා. මගේ හඬ ශ්‍රවණය කරනවා. ඒකට ඇතුළේ වෙන ශක්තියක් තිබිය යුතු වෙනවා. අභ්‍යන්තර සබහා ලෝකයේ කියන හිතන ලෝකයේ ඇතුළේ අනන්ත සත්‍යයෝ ඉන්නේ. ඕගොල්ලන්ගේ සිතුවිලි ජනිත කරන්නේ එක සත්‍යයෝ ඉන්නේ. ඒ කට්ටිය කියනවා මේ ඔය සමස්ත එකට බලන්න එපා. ඒක නිකන් කම්මැලි වගේ තේරෙන්නේ නැහැ. ඒක නිකන් ඕන්නේ නැහනේ. මොනවාරි අහන්න, තව අහන්න. අහන එක විතරක් කරන්න. අහන එකත් හොඳ වෙන්න. නමුත් මේ සමස්තයේ තියෙනා වූ බොඳ භාවයක් කපාගෙන අහනවනම් අන්න එවුන්ට
ප්‍රඥාවන්තයෝ කියලා කියනවා. ඥානය මෝදු වෙනවා. ඉගෙන ගත්තට වැඩි දෙයක් ශ්‍රවණය වෙන්න ගන්නවා. තව දේවල් ධාරණය වෙන්න ගන්නවා. මේක විතරක් නෙවෙයි බොල මනුස්ස භවය කියලා කියන්නේ තවත් ජන්ම උප්පත්ති නැවිත ගණන් උඹලට ලබන්න තියෙනවා කියලා මම මෙහෙ ඉඳන් කියේ. මට තව තියෙන්නේ එකක් වෙන්න. මට තව තියෙන්නේ එකක් වෙන්න. මේ ඥාණයට තියෙන්නේ ඊගාව විඥාණය ලෞතර බුද්ධත්වයේ. නුඹලට මේ ස්ථානයට එන මේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයේ කියන දේ උදා කරගන්න. සමහරක් කට්ටියන්ට සෝතාපන්න වෙන කෙනාට මූල ධර්මාකාරයට ජන්ම 7ක් කියලා පින්නුවට ඕවා හතෙන් එකක් නැවිත ගානක් ජන්ම උප්පත්ති වෙන්නත් ඉඩ තියෙනව වෙන්නේ. ඒ වගේ පළල් වෙන ධර්මයක් වෙන. ගෞතම බුදුරජාණන් වහන්සේටත් ගෙවපු ආයු කාලයෙන් තවත් දෙගුණයක් ඉතුරු වෙලා තියෙනවා කියලා කිව්වන් පස්සේ මගේ කකුල් දෙක දෙද තේරුම් ගන්නෑ කියලා කියන කට්ටියන්ට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය ඉවර වෙන්න තවත් ගෙවපු ආයු කාලයෙන් ආයු කල්ප දෙකක් ඉතුරු වෙලා තියෙනවා කියලා කියන. එතකොට උඹලාට කවර කතාවද කියලා අහන්න. ඉක්මන් කරලා ලහිලහියේ සතර පායෙන් මිදියල්ලයි කියලා කියනවා. පේන සමස්තය එකට බලලා මේ බොඳ භාවයෙන් ඉවත් වෙලා ඒ රම්ම්‍ය වූ භූමියට ඒ කේතුමතියට සම්ප්‍රාප්තිය යල්ලා කියලා කියන. S2 ඉස්සරහා උඹලාගේ නිර්වාණ භූමිය තියෙනවා. උඹලාගේ ගැලවීමේ භූමිය තියෙනවා. ඕක සමාජය විසින් උඹලට වහලා තියෙනවා. උඹලාගේ S අරින්න දෙන්නේ නැති ගුරුවරු S අරින්න දෙන්නේ නැති කකුලෙන් අදින මිනිස්සු උඹලයි ගාවට එවිය කියලා කියනවා. නමුත් මේ හඬම අහලා මේ ශබ්දයම ශ්‍රවණය කරලා සියලු දෙනාම S විවර කරගන්නේ කියලා කියන. අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට සහ තථාගත සම්‍යක් සම්බුද්ධත්වයට පමණක් කතා කරන්න අයිතියක් තියෙන දොරටුවක් මේ 180 වෙන. ඒ 180 කියන ධර්මපරයය ධර්ම දොරටුවේට දාපු සංකේතය ගැන වැඩි හිතන්න එපා කියලා කියනවා. මේක පේන සමස්තයකට බලන්න දාපු දොරටුවක් වෙන්නේ. සංකේතයක් දාගත්ත වෙන්නේ. සංකේතයේ පූර්ණ අර්ථය ධර්ම දොරටුවේ අර්ථය කියලා මට පෙන්වා වදාරීමට හැකියාව තියෙන. සියලු සත්‍යෝ තමන්ගේ අභ්‍යන්තරය තුල ඉන්න සබහා ලෝකයේ තුල ඉන්න හිත ඉන්න ලෝකයේ තුල ඉන්න සියලු සත්‍යෝ නිදහස් වෙනවා. කාමුක සත්‍යයේ ඉන්න වද වේදනාවල් දෙන්න. ආදරණීය සත්‍යයේ ඉන්න වද වේදනාවල් දෙන්න. තණ්හා සත්‍යයේ ඉන්න වද වේදනාවල් දෙන්න. ඊර්ෂ්‍යා සත්‍යයක් ඉන්න පුදුමාකාර වද වේදනාවල් දෙන එකෙක් වෙනවා. මේ වගේ සතුන් ගහණයක් ඔය කය ඇතුලේ සියලු දෙනාගේ මේ වෙනකොට නයිත ගණන් සතුන් ගහණයක් වැඩවසනව වෙන්නේ. ඒ කට්ටියගේ අවශ්‍යතාවයට ඒ කට්ටිය තැන් තැන් වලට ඕගොල්ලන් රැගෙන යනවා. මේ කය රැගෙන යනවා. මට අවශ්‍යයි බං දැන් ෂොට් එකක් දාන්න. යමන් බාර් එක පැත්තට. එහෙම කියන්නේ එකෙක් ඉන්නවා ඇතුලේ. මට අවශ්‍යයි දැන් සූත්තියක් අදින්න. එහෙම කියන්නේ එකෙක් ඉන්නවා. ඌ ඇදගෙන යනවා එහෙ. මට දැන් අවශ්‍යයි බං මේ අර හැමදාම කරන වැඩේ කරලා නිදා ගන්න. ඒකට අවශ්‍ය දේ අරගෙන ඉවරලා මේ වගේ සතුන් ඉන්නව බලව තොපේ ඇඟවල් ඇතුලේ. සියලු මිනිසුන්ගේ ඇඟවල් ඇතුලේ. උඹලා නෙවෙයි ඉන්නේ. වෙනම ආශා කරන සත්වයෝ ඉන්න එකෙක්කෙනා එකෙක් බහැලා එනකන් අර පොදු වැසිකිළිය වගේ. එකෙක් එනකන් තවත් එකෙක් ඉන්න දොර කොටට වෙලා. අරුව ආව ගම මූත් යන පොදු වැසිකිළියට. ඒ වගේ එක එක නිර්වාණය හොයාගන්න යනවා. ඔය එක එක යන ගමන ඒ තරම් සුදුසු ගමනක් නොවේ. මේ සමස්තය තමන්ගේ අභ්‍යන්තරය තුල ඉන්න සියලු සත්‍යය එක සැරේට නිදහස් කළ යුතු වෙනවා. නැත්තම් එක එක නිදහස් කරොත් 99%ක් නිතරම මෙහෙ හිර වෙලායි. එකෙක් නිවන් දැකලා එනකම් බලාගෙන ඉන්නවනේ. එකෙක් ෂොට් එකක් දාලා එනකම් බලාගෙන ඉන්නවනේ ඊගාව එකාට ඇඳට යන්න. මේ වගේ එකින් එකට මාරු වෙන සත්‍යෝ වගේක් මේ අභ්‍යන්තරය තුල ඉන්න මේ සියල්ලට වද වේදනාවල් විඳින්නේ උඹලාගේ කය වෙයි. කය ඇතුලේ වෙන වෙන සත්‍යෝ ඉන්නේ. ඉතින් මේ සත්‍ය එක සැරේට නිදහස් කරගන්න උඹලාට කිව්වට තේරෙන්නේ නැතිව. කියලා තේරුම් කරලා දෙන්න බැරිද? සමස්තය එකට බලපල්ලයි කියලා කියපු ගමන් අන්න සත්වකන්ද ඔක්කොම බාහිරව එළියට. සමහරක් විට තමන්ගේ අභ්‍යන්තරය තුල ඉන්න പ്രേතාත්ම අභ්‍යන්තරය තුල ඉන්න പ്രേතාත්ම යක්ෂ പ്രേත කුම්භාණ්ඩ
නිර පිසාච අසුරය එළියට වහින්න ඉඩ තියෙනවා. මේක ඇතුලේ දෙවියොත් ඉන්නවා. උනුත් එළියට වහින්න ඉඩ තියෙනවා. බැස්සෙන් පස්සේ ඉස්සරහින් 184 දර්ශනය වෙන්නත් ඉඩ තියෙනවා. හයිය තියෙනවා නම් බලන්නේ කියලා කියනවා. හයිය නැත්තම් ඈපිය ගහලා හැරින්නේ කියලා කියනවා. ඊට පස්සේ ආපහු පිරිසුදු බුද්ධ භූමිය. පිරිසුදු භාවය දැකගෙන ඉන්න පුළුවන් කියලා කියනවා. ඒක සත්‍ය වූ බුද්ධ භූමිය වෙනවා. පිරිසුදු භාවය. දැන් කණ්ණාඩියකින් බැලුවෙන් පස්සේ එය පෙන්වන්නේ පිරිසුදු භාවයක් වෙනවා. පිරිසුදු භාවයක්. අන්න ඒක බුද්ධ භූමිය වෙනවා. ඒක ඇතුලේ අපිරිසුදු භාවයක් නැtei කියලා කියන්න බෑ. 31 ලෝක ධාතුව පවතිනවා වෙනවා. ඒවට හසු නොවි ආපහු ඇහැපිය ගහලා හැරින්නේ කියලා කියනවා. මොකද මට අවශ්‍ය වෙන්නේ බුද්ධ භූමිය ස්ථාපනය වෙන්න මිසක් අග්‍ර ශාවකයෝ තැනෙන්න නොවෙන. එතකොට ඥාන ශ්‍රේණි ඇදිලි වෙලා ඥාන ශ්‍රේණිය උඩ මීහරකෙක් එහෙම හිටියොත්, මූසිල කෙනෙක් එහෙම හිටියොත්, ගුරුන්ට සලකන්නේ නැති එකෙක් එහෙම හිටියොත්, එතන ඉඳලා හැදෙන්නේ ඔක්කොම මූසිල පරම්පරාවක් වෙනවා. මූසල පරම්පරාවක් වෙනවා එතන ඉඳලා හැදෙන්නේ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැති වෙන්නේ. ප්‍රධාන හඬ මේක වෙනවා. මේක රෙකෝඩ් වෙනවා. මෙන්න මෙතෙන්ට යොමු වෙන්නේ කියලා කියන සියලු දෙනා මේ හඬ අහලා සියලු දෙනා ගොඩ යා යුතු වෙනවා. ශ්‍රේණිගත වෙච්ච උන්ගේ හඬවල් උන්ගෙනුත් ඇහුවට කමක් නැති වෙනවා. නමුත් උන් පෙන්වී යුතු රන මූල හඬ හරේ තියෙනවා. අපි නිකන් කෙහෙල් බඩ වගේ අන්න අහපිය කරුවල අරටුව වගේ හඬක් තියෙනවා. අන්න අර ශක්ති සම්පන්න හඬ අහපිය කියලා සියලු දෙනාම තමන්ගේ ගාවට එන ශිෂ්‍යයාට මුල් ගුරුවරයාගේ ශබ්දය ශ්‍රවණය කරන්න දෙන්න කියලා කියන. එකදු හඬක් ලෝකේ පුරා ගමන් කරනවා කියලා අවලෝකීතේශ්වර සූත්‍රයේ අවසානට කියවෙන්නේ. ඔහුගේ ශබ්දය බ්‍රාහ්මණයින්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකේ පුරා පැතිරෙන්නේ කියලා කියන. ඒ අවලෝකීතේශ්වර ශබ්දය වෙන එකදු හඬක් කරහා එකම නියාම ධර්මයකට සියලු දෙනා සපත් විය යුතු වෙන. නැත්තම් මේකේ කැටගරි හැදුනොත් එහෙම පෞල් පන්සල් කරගන්න බැරි වෙයි. ආපහු පෞලට පන්සලට යන්න වෙයි. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැති වෙයි. සියලු දෙනා අරගෙන ඉවිල්ලා තමන්ගේ ලෞකිකයේ විඳපල්ලයි කියලා කියන කිසි ප්‍රශ්නයක් නැහැ කිය. කිසිම ප්‍රශ්නයක් නැහැ. උඹලට ලෞකිකයේ විඳින්න පුළුවන් වෙයි. මිනිස්සුયો තව ඉපදිය යුතු වෙනවා. දරුවෝ හැදිය යුතු වෙනවා. හැබැයි විනයානුකූල නීත්‍යානුකූල විය යුතු වෙන සතුන් වගේ නොවිය යුතු නොතොපේ මිනිස්සුયો නිසා. තිරිසන් ගති ඉවත් කරගත යුතු වෙන. මව්ද මව්පියොන්ගෙන් හැදෙන දරුවෝ ජාතකයක් ඇතුව හැදිය යුතු වෙන. මට තියෙන්නේ කොඩිතුවක්කු කියන නාමය වෙනවා. ඒ මගේ තාත්තා යම්මයි ගේ තිබිච්ච පිරිසුදුභාවය නිසා වෙනවා. මගේ උප්පැන්නේ තාත්තගේ නම ඉරක් වුණා නම් අන්න තිරිසන් යුගයට අයිතියුන්ගේ දරුවෝ බිහි වුණා වෙනවා. එහෙම වෙන්න තහනම් වෙන්න. එහෙම වෙන්න හොඳ නැති වෙන්න. උඹලා මිනිස්සුයෝ වෙන්න. මිනිස්සුයෝ කියලා කියන්නේ දෙදෙනෙක් අතර මන අවබෝධයෙන් යුතුව බැඳීමක් ඇති කරගෙන ඊට පස්සේ කසාදේ බැඳලා විනයානුකූලව බඳින්න ඕනෙත් නැති වෙනවා. විනයානුකූල විය යුතු වෙන. කසාදේ කියන දේ එක විශේෂ දෙයක් වෙනවා. ශාක්‍ය කියන පරම්පරාවෙන් මුනි පහළ වුණා වෙනවා. ඒ ශාක්‍ය පරම්පරාව බුදුන් එක්ක ගමන් කරන පරම්පරාවක් වෙනවා. බෝධිසත්වයන්ගේ කාලේ ඉඳලා ඒ පරම්පරාව ගමන් කරනව වෙනවා. ඒ වගේ මගේ පරම්පරාවත් එහෙම වෙනවා. මේක අහන උන්ගේ පරම්පරාවලුත් එහෙම වෙනවා. ඉර නැත්තම් උප්පැන්නේ. තමන්ගේ තාත්තගේ නම තියෙනවා නම් උප්පැන්නේ. අන්න ඒ පරම්පරාවට අයිති පරම්පරාවක් වෙනවා. ඒක දිගට පවතින එකක් වෙනවා. ජන්මෙන් ජන්මේ මේ පරම්පරාව යනවා. ඒකින්ද විනයානුකූල ධර්මානුකූල ධර්මදේශයක් නිර්මාණය කිරීමට සිංහ පරපුරක් නිර්මාණය කිරීමට අනාගත පරපුර ලෝකේ රජ කරවීමට මගේ මූලික ප්‍රාර්ථනාව එක වෙනවා. ලංකා භූමිය තුලින් මේ නිර්වාණ දොරටුව ලෝකෙ පුරා දියත් කිරීම වෙනවා. ඒ වගේම කිතුණු හින්දු ඉස්ලාම් කියන තව තුනක් තියෙනවා. ඒ තුනටද වැලිඩ් වෙන්න මේ 180 විවෘත කරලා තියෙනවා. ඔය තුනේ දෛතිකාරයා මෛත්‍රී බෝධිසත්වයන මතක තියාගන්නේ කියලා කියන කට්ටියට. මහ විෂ්ණුත් මෛත්‍රිය වෙනවා. නබිත් මෛත්‍රිය වෙනවා. ජේසුත් මෛත්‍රිය වෙනවා. ඔය සියලු දෙනාට නැත්තේ
මරණයෙන් එහා පැත්තට පනින්න දොරටුව වෙන. අන්න ඒක 180 වෙනවා. රටම 180 ගත්තොත් ඔය රටේ ಜಾති 4 එකක් වෙනවා. ආගම් 4 එකක් වෙනවා. එහෙම වුණේ කොහොමද කියලා ලෝකවැසියා බලන්න. අපිටත් ඔය දායාදෙ දෙන්න කියලා ඔය රටට කට්ටිය ගලාගෙන එනවා. අනාගත නාලන්දාව හැදෙන්නේ ලංකා භූමිය තුල වෙන. ප්‍රඥා කේන්ද්‍ර ස්ථානයේ බවට පත් වෙන්නේ ලංකා භූමිය වෙන. මේක මගේ මූලික ප්‍රාර්ථනාව වෙනවා. සියලු දෙනාට මේ බක් පොයට නොහොත් අප්‍රේල් පොයට බක් පොය කියලා කිව්වන් පස්සේ ඒක තේරෙන්නේ නැති යවුන් ඉන්නේ. අප්‍රේල් පොය සූර්ය මාසය එදාට කැලණියට සහ මාලිගාවිල පුරයට සියලු මව්වරු විශේෂයෙන් වැඩම කළ යුතු වෙනවා. මව්වරු ශක්ති සම්පන්න කරලා සිංහ පුත්‍රයන් තැනීම එතනින් ආරම්භ කළ යුතු වෙනවා. එහෙමනම් සියලු දෙනාට අවලෝකීතේශ්වර ආශිර්වාදය ලබාගෙන අදට දේශනාව අවසන් කරමිය කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද, කරුණාවේ බැල්ම ඇත්තා වූද, සත්‍ය වූ බැල්ම ඇත්තා වූද, සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් පැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත් තුළ අධිෂ්ඨාන කරගත්තෝය.